මගේ ෆෝන් එක තමයි මගේ බැංකුව. සම්පත් මොබයිල් බැංකින්. පාසුයි ලේසි කාලය ඉතුරුයි. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. සුබ මධ්‍යහනක් ලන්ච් ප්‍රයිම් ටයිම් ප්‍රවෘත්ති සමගින් මම දුෂානී නානායක්කාර. ප්‍රථමයෙන් අවධානය දවසේ සිරස්තල වෙත. සුසිල් ප්‍රේමජයන්තගේ නිවසේ විශේෂ සාකච්ඡාවක්. රට පුරා මත්ද්‍රව්‍ය වැටලීම් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට. කොටකෙතන ද්විත්ව ඝාතනයක සැකකරුවෙකුට අපදීම ප්‍රතික්ෂේප වෙයි. දවසේ ප්‍රමුඛ පුවත වෙතයි දැන් අවධානය යොමු කරන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවස වෙත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පැමිණියා. වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද ප්‍රථම වරට රැස් වුණා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන්. ව්‍යවස්ථා සභාව රැස්වීමේදී ඝනපූර්ණය 5 දෙනෙකු විය යුතු බවද දැක්වෙනවා. අද සමාජිකයින් 6 දෙනෙකුගෙන් යුතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළා. ව්‍යවස්ථා සභාවේ සභාපති චමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නිමල් සිරිපාලද සිල්වා, ජෝන් සෙනවිරත්න, විජයදාස රාජපක්ෂ හා ආර් සම්බන්ධන් යන මහතුරුන් අද රැස් වී සාකච්ඡා කළා. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳව හා එය කඩිනම් කළ යුතු බවට මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් නියෝජිතයින් 3 දෙනෙකු නම් කර ඇතත් ඔවුන් සඳහා මෙතෙක් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූයේ නැහැ. සුබටව නිර්භීතව සමබරව ජනතා මෙහෙවරට අප එදත් අදත් සූදානම්.
නායකත්වයට පත් කරගන්නේ කවුද යන්න පිළිබඳව ජනතාව පැහැදිලිව තීන්දුව කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. අලුතින් දිනාගත්ත නිදහස අපි ආරක්ෂා කරගත යුතුයි, ශක්තිමත් කරගත යුතුයි. එහෙමනම් අපි නායකත්වයට පත් කරගන්නේ කවුද කියලා පැහැදිලිව තීන්දුව කරන්න ඕනේ. රට ගැන අපි හිතලා රට හදන්නයි මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් එක එක්කෙනා දඟලනවා මට ආයේ බලයට එන්න ඕනේ කියලා. මට අගමැතිකම් ඕනලු, ජනාධිපතිකම් ඕනලු, තව මොනවද ඕනේ? මේක නම් විලි ලැජ්ජාවක් නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය එකට ආණ්ඩු කරලා අපි වෙන්වෙන්ව මැතිවරණය කරනවා. ආයමත් මැතිවරණයෙන් පස්සේ අපි එකට එනවා කියන තීන්දුවේ ඉන්නේ. වෙන කවුරු හරි දැඟලුවට මට ඕනේ අරක ඕනේ මේක ඕනේ කියලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ තියෙන ප්‍රබලම පැරණිම පක්ෂ දෙක අපේ පක්ෂ දෙක. මේ පක්ෂ දෙකේ බලවේගයට තර්ජනය කරමින් කවුරු හරි ඉදිරිපත් වුණාට ලංකාවේ මැතිවරණ ඉතිහාසය අපි බලපුවාම කවදාවත් ඒ අයට වැඩි දුර යන්න බැරි වෙලා තියෙනවා. අපි අපේ කටයුතු කරගෙන යමු. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 70 වන ජන්මදිනයට සුබ පැතීම වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික් සිංහල මුස්ලිම් එකමුතුව මෙම උත්සවය සංවිධානය කළා. ආන්දෝලනාත්මක බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධව සිදු කළ කෝප් කමිටු පරීක්ෂණයේ අන්තර්ගත කරුණු කිසිවක් තවමත් හෙළි කළ නොහැකි බව කෝප් කමිටුවේ හිටපු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳව හෙළි කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බවයි. ආන්දෝලනාත්මක බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධව කෝප් කමිටුව සිදු කළ පරීක්ෂණය පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව පැහැදිලි කරමින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. මේක මධ්‍යස්ථ ස්වාධීනව රාජ්‍ය ආයතනක මේක දියුවේ මේකේ ඒ ගෞරව රැකගෙන ගන්න ඕන හන්ද. මම ඊට පස්සේ මේ කෝප්පය කරනවත් මම දේශපාලන වේදිකාව කතා කරන්නේ නැහැ. මේක මම අන්තිමට කතා කරන්නේ. මොකද තාරණ ඒක ඒ සම්ප්‍රදාය මම දිගට එල්බෙකට ඉන්නවා. මම අපේක්ෂා කරනවා අපේ අනිත් മന്ത്രിවරුත් මේ විදිහට කටයුතු කරාවේ කියලා. අනිත් පාර්ලිමේන්තුව අප්‍රේල් මාසයේ ආරම්භ පස්සේ අන්න ඊට පස්සේ කතා කරනවා. හැබැයි ඒ වගේ මම කියනවා මගේ පුද්ගලික මතේ විධායක පාර වෙන ජනාධිපතිතුමාට අයිතියක් තියෙනවා, වගකීමක් තියෙනවා. එතුමාට බලයක් තියෙනවා නම් වාර්තාවක් ගෙනලා බලන්න එතුමාට. ඒ කාරණ කාර්යයක් දැන් ව්‍යවස්ථාවක් ඇති වෙලා පරමාධිත්‍ය භක්තිය තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතේ පමණයි නේ කාර්යයක් නැහැ. ඉදිරි මහමැතිවරණයේදී ජනතා බලය යලි පෙන්විය යුතු බවට අලුත් පරපුර සංවිධානය ජනතා සංවාදයක් ගොඩනගමින් පවසනවා. මහින්ද රාජපක්ෂ බැට් එක අරගෙන ක්‍රීඩා පිටියට ගිහිල්ලා සෙල්ලම් කර හිටියේ. ඔහුට තව ඕවර් දෙකක් තිබුණා. හැබැයි ඔහු ඕවර් දෙක තීද්දි කැච් එකක් දුන්නා. ඒ කැච් එක අපි හරියට අල්ලගත්තා. අල්ලගත්තාට පස්සේ අම්පයර් කිව්වා ඔබ අවුට් වෙනවා කියලා. මේක කියන්න පටන් ගත්තා. නෑ මං අවුට් වුණේ ක්‍රීඩා පිටිය මගේ කියලා. ඒක මට යන්න බෑ කියලා එකක් හදාගත්තා. ලෝක ස්වභාව ධර්මයකට පවා ඔහු පස්සපැත්ත හරවලා කටයුතු කරන ආකල්ප වලින් තමයි ඔහු කටයුතු කරමින් හිටියේ. ඊටත් වඩා පල්ලම් බහින තීරණයකට ඇවිල්ලා තියෙනවා සදාචාරාත්මක දේශපාලනේ. මං හිතනවා චන්ද්‍රික ජනාධිපතිකමේ ඉඳලා ප්‍රාදේශ සභා මන්ත්‍රී දක්වා ඔහුට යන්න වෙනවා ඔහු ඉල්ලුවොත් එහෙම. ඉතින් මේ අවස්ථාවේදී අපි බොහොම බුද්ධිමත් ලෙස මැදිහත් වෙන්නට ඕනේ මේ ක්‍රියාවලිය, මේ මතවාදය පරාජය කරන්න. මේ රටට අනාගතයක් සැබවින්ම උරුම වන්නේ නැහැ. ජාතික සංහිඳියාව වෙනුවෙන්, ආගමික සංහිඳියාව වෙනුවෙන් සාධනීය පියවර ගන්නට අපි මැදිහත් නුනොත් අපට අවශ්‍ය වෙන්නේ මේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමෙන් සතුටක් ලැබීම නෙමේ. අපට අවශ්‍ය වෙන්නේ මේ රටට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය. දූෂණයෙන් තොර රටකට දූෂණයෙන් තොර පාර්ලිමේන්තුවක්. කතිරයට පෙර සිතන්න. හෂිස් වර්ගයේ මද්‍රව්‍ය ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු මාතර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් සතුව තිබී
හෂිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 183 මිලිග්‍රෑම් 62ක් සොයාගත් බවයි. ඔවුන් මෙම මත්ද්‍රව්‍ය හික්කඩුවේ සිට ආරුගම්බේ වෙරළ තීරයේ පවත්වන සැනකෙළියක් සඳහා රැගෙන යමින් සිටි බව පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. ඊයේ පස්වරුවේ අත්අඩංගුවටගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අඟුලාන පොලිස් වසමේ 427 වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර ඇය 48 හැවිරිදි අඟුලාන මුහුදුබඩ පාර ප්‍රදේශයේ පදිංචිකාරියක්. සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 200ක් පොලිස් පාරයට ගෙන ඇති අතර ඇය අද මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර බොරැල්ල පොලිස් වසමේ මැගසින් පාර හන්දිය අසලදී අපරාධ කොට්ටාසයට ලැබුණු තොරතුරක් මත හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 38ක් වූ පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 305 මිලිග්‍රෑම් 910ක් පොලිස් පාරයට ගෙන තිබෙනවා. මද්‍රව්‍ය සිද්ධියක් මුල් කොටගෙන කොටකැතනදී සිදු වූ පළමු ඝාතනයේ ප්‍රධාන සැකකරුට ඇපඉල්ලා ඉදිරිපත් කළ අයදුම් පතක් අද ප්‍රතික්ෂේප කෙරුණා. 2012 ජනවාරි මාසයේ කාවින්ද්‍යා සෙල්ලෙහෙවා නැමැති පාසල් ශිෂ්‍යාව හා ඇගේ මව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන දර්ශන ලොකුගම් හේවා හෙවත් රාජු නැමැත්තා වෙනුවෙන් මෙම ඇප අයදුම් පත ඉදිරිපත් කෙරුණා. ඊට විරෝධය පළ කළේ නීතිපතිවරයායි. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ඇප අයදුම් පත ප්‍රතික්ෂේප කළා. වංචාවෙන් තොර රටකට වංචාවෙන් තොර පාර්ලිමේන්තුවක්. කතිරයට පෙර සිතන්න. විල්පත්තුව වනෝද්‍යානයට මායිම්ව පිහිටි කල්ලාරු රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් වලට පියවර නොගත් නිලධාරීන් 5 දෙනෙකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කිරීමට පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ ඒ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම එම ප්‍රදේශීය භාර පරිපාලන නිලධාරීන්ද වන බවයි. ඔවුන් පසුගිය කාලයේ විල්පත්තුව ආශ්‍රිත වන විනාශය වැළැක්වීම සඳහා සැලකිය යුතු ක්‍රියාමාර්ගයක් නොගත් බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි ලේකම්වරයා පැවසුවා. මේ අතර විල්පත්තුව ආශ්‍රිතව කළ මැනුම් වාර්තා පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කඩිනමින් ජනාධිපතිතුමා වෙත බහර දෙන බවද ඔහු පැවසුවා. මහනුවර නගරය මෙරට වායු දූෂණයෙන් ඉහළම නගරය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඕ.ඒ. ඉලේපරම මහතා පවසනවා. ඔහු පැවසුවේ මහනුවර නගරයේ පවතින භූ විෂමතාව ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. මහාචාර්යවරයා වසර 2002 සිට කරන ලද පරීක්ෂණ වලින් හෙළිව ඇත්තේ මහනුවර නගරයේ නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වායු දූෂණ මට්ටම වැඩි බවයි. මීට හේතුව මහනුවර පිහිටි විශේෂිත භූ විෂමතාව හා අධික වාහන ධාවනයයි. සානුවක වගේ පිහිටා තිබීම නිසා හුලං හමන්නේ මේ කඳු වලට උඩින්. දැන් කොළඹ නගරයේ මුහුදට කිට්ටුව තියෙන නිසා මුහුදු සුළඟෙන් සහ තනිතලා භූමිය නිසා මේ වායු දූෂක විසිරීමට භාජනය වෙනවා. එතකොට මේ වගේ ඊටමත් අපවිත්‍ර වාතය ආශ්වාස කිරීමට මහනුවර ඒ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා නොයෙකුත් අතුරු ආබාධ, ශ්වසන පද්ධතියේ රෝග, පෙනහළු රෝග වැනි දේවල්, ඇදුම, නියුමෝනියා, බ්‍රොන්කයිටිස් ඔය වගේ රෝගී තත්ත්වයන් වැඩිවීමේ ප්‍රවණතාවයකුත් අපිට මහනුවර නගරයෙන් වාර්තා වෙනවා. මෙම තත්ත්වයේ වැළැක්වීමට මහාචාර්ය ඕ.ඒ. ඉලේපෙරම මහතා විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. වායු දූෂණය අඩු කිරීමට නම් එකක් තමයි අප කරා පරීක්ෂණයක් ඔය පේරාදෙණිය පාර සහ විලියම් ගෝපල්ලෝ පාර එක දිශාවකට පමණක් වාහන ගමනාගමනය කිරීමට. බස් වගේ ඒවා අපිට මේ දුරගමන් බස් ඕනනම් පේරාදෙණිය වගේ පැත්තකින් පටන් ගන්න පුළුවන්. කොළඹ නුවරඑළිය පැත්තට යන වාහන, මහියංගනයට යන බස්, ඒ පැත්තට යන ඒවා තැන්නේ කුඹුරෙන් පටන්ගෙන මේ නගරේ ඒවට ෂටල් බස් වගේ සර්විස් එකක් තියෙනවා නම් මම හිතන්නේ ඒකත් එක සාධකයක්.
ගමන් මල්ලේ සංගවාගෙන මලයාසියාවේ කුවාලාලම්පූර් වෙත රැගෙන යාමට උත්සාහ කළ ජී.වී. ඉබ්බන් 124ක් සමග ව්‍යාපාරිකයෙකු අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණා. රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ අඬවලට ටේප් ගසා මේස් තුල බහා මෙම ඉබ්බන් රැගෙන යාමට උත්සාහගෙන ඇති බවයි. සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. ඔහු අදාළියම මලයාසියානු ගුවන් සේවයට අයත් MH178 දරන ගුවන් යානයෙන් කුවාලාලම්පූර් බලා යාමට නියමිතව තිබුණා. ඔහු රැගෙන ආ එක් ඉබ්බෙකු රේගු බහරයට පත්වන විටත් මියගොස් සිටි බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. අපට ජීවිතේ නොයෙක් විදිහේ අපූර්ව හැකියාවන් නැති පුද්ගලයන් මුණ ගැහෙනවා. එවැනි මවිතය දනවන දේ කිරීමේ අපූර්ව හැකියාවකින් හෙබි පුද්ගලයෙක් අපට මහව ප්‍රදේශයෙන් හම්බ වුණා. මේ බකමූණ ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙක් වන සුගත් කුමාර මහතා. දුම්රිය මැදිරි කිහිපයක් බෙල්ලේ ශක්තිය උපයෝගී කරගෙන ඉදිරියට ඇදගෙන යාමට ඔහුට තිබෙන්නේ විශ්මිත හැකියාවක්. මේ අපූර්ව කාර්යය ඔහු ප්‍රදර්ශනය කළේ මහව දුම්රිය පරිශ්‍රයේදී. දැන් টপ 10 අම්බලන්ගොඩ ගම්මැද්ද ගොඩහෙන ප්‍රදේශයේ පිරිසක් කළ පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍යකයෙකු සඳහන් කළේ මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකු බවයි. මියගිය තනත්තාගේ මෘතදේහය අම්බලන්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා අම්බලන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා. සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කොටවත්ත පාර හන්දිය අසලදී අම්බලන්ගොඩ සිට ඇල්පිටිය දෙසට ගමන් කළ යතුරු පැදයක් මාර්ගයේ හරහා ගමන් කළ පදික කාන්තාවක ගැටි අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ මෙම කාන්තාව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මරණකාරිය වයස අවුරුදු 18ක් වන නිසංසලා සෙව්වන්ත නැමැති පරගහතොට වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකාරණයක්. අම්පාර ගොවීන්ට 2014 සහ 2015 වර්ෂවල ලබා දීමට තිබූ ප්‍රවාහන දීමනා චෙක්පත්වල ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් නොතිබීමට විරෝධය පළ කරමින් ගොවීන් අම්පාර ඔරලෝස කණුව ඉදිරිපිට උපවාසයක නිරත වුණා. තලංගම MTH කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාංගණයට සීප්ලේන් වර්ගයේ ගුවන් යානයක කුඩා කොටසක් කඩා වැටී තිබෙනවා. පොලිසිය පැවසුවේ අඩි 2ක පමණ කුඩා කොටසක් එලෙස කඩා වැටී ඇති බවයි. පාසල් විදුහල්පතිතුමිය විසින් එම කොටස පොලිසියට බාර දුන් බව තලංගම පොලිසිය ප්‍රකාශ කළා. අම්බලන්තොට ගොඩවාය ගෝඨ පබ්බත රජමහා විහාරයට ඇතුළු වූ සරුන් පිරිසක් විහාරස්ථානයේ තිබූ ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමින් යුත් කාසි වර්ග රන් ආලේපිත බුදු පිළිමයක් පෞරාණික වටිනාකමින් තිබූ අත් පළඳනාවක් සහ තවත් උපකරණ රාශියක් රැගෙන පලා ගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ සරුන් දේවාලයේ පින් කැටයේ සහ ආවාසගෙයි මුදල් රැගෙන ගොස් ඇති බවයි. අම්බලන්තොට පොලිසියට අම්බලන්තොට ගොඩවාය ගෝඨපබ්බත රජමහා විහාරයේ විහාරාධිපති ගොඩවායේ අමිත හිමි කළ පැමිණිල්ලකට අනුව මෙම සොරකම සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ තිබෙනවා. News First Classroom දැයේ දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් News First සංවිධානය කරන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ 183 වැනි වැඩසටහන අද කටුගස්තොට සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේදී ආරම්භ වුණා. අද පෙරවරුවේ පාසලට පැමිණි News First කණ්ඩායම විදුහල්පතිවරයා ප්‍රමුඛ පාසල් සිසුන් මහත් හරසරින් පිළිගනු ලැබුවා. මෙම අවස්ථාවට කැපිටල් මහරජා සංවිධානයේ විධායක නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. ප්‍රවෘත්ති වාර්තාකරණය හා මාධ්‍ය භාවිතය පිළිබඳවද මෙහිදී සිසුන් දැනුවත් කෙරෙන අතර තම දක්ෂතා ඉදිරිපත් කිරීමට සිසුන්ට අවස්ථාව හිමි වනවා. නව මාධ්‍ය භාවිතය, sannivedana හා වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳව මෙහිදී සිසුන්ට දැනුම ලබා දෙන්නේ News First සමාජිකයන්ගේ සහභාගීත්වයෙන්. න්‍යායාත්මක කරුණු තුලින් මාධ්‍ය ශාස්ත්‍රයේ මූලිකාංග පිළිබඳව මෙහිදී සිසුන් දැනුවත් කෙරෙනවා. දුදරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කිරීමටද මෙහිදී අවස්ථාව හිමි වුණා.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට අප දැන් ලයිව් ඩිජි ට්‍රාන්ස්මිෂන් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්නවා මාණ්ඩලික වාර්තාකරු ප්‍රදීප් ජයසේකර. ආයුබෝවන් ප්‍රදීප්. සංනිවේදනය ඒ වගේම තමයි නායකත්වය නව මාධ්‍ය සාක්ෂරතාවය එකට එකතු කරන්නා වූ නිවුස් ෆස්ට් ක්ලාස්රූම් නායකත්ව සහ සංනිවේදන මාධ්‍ය වැඩමුළු මාලාවේ 183 වෙනි අපි වත්තේගම සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ දියණියන් ඉදිරියේ අද දිගහැරුවේ. හැබැයි විශේෂ මතක් කරන්න ඕන මේ වත්තේගම අධ්‍යාපන පරිපාලන කලාපය තුලවත් කටුගස්තුර නගරයට බොහොම ආසන්නයි. පාසලේ දියණුරු විශාල පිරිසක් අපිට සක්‍රීයව මේ වැඩ කටයුත්තට එකතු වෙලා තමන් සංනිවේදනය පිළිබඳ දැනුමින් සන්නද්ධ වෙන්න, දැනුමින් පෝෂණය වෙන්න, නොදන්නා වූ දේවල් දැනගන්න, දන්න කරුණු අලුත් කරගන්න මේ වගේ දේවල් එකට එකතු වෙනකොට මේ පාසලේ ප්‍රධානියාව අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා. ඒ තමයි පාසලේ ගරු විදුහල්පතිතුමිය. අපි ද ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා එතුමියට මේ සංනිවේදන මාධ්‍ය වැඩමුළුව පිළිබඳව ඔබගේ රසවත්, ගුණවත් එමත්නම් බොහෝ අදහස් ඇති කියන්නට මේ දේවල් දැනගන්න. කටුගස්තොට සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ මෙහෙවර වූ නිපුණතාපූර්ණ දරු පිරිසක් සමාජයට දායාද කිරීමට නිතර වෙහෙසෙන මම ඇතුළු මගේ ගුරු මණ්ඩලයට අද මෙම වැඩසටහන් තුලින් නිවුස් ෆස්ට් කණ්ඩායමද එකතු වුණාසේ මට හැඟෙනවා. ඇත්තෙන්ම මෙවන් වැඩසටහනක් මගේ දියණිවරුන්ට දායාද කර දුන් නිවුස් ෆස්ට් අධ්‍යක්ෂ සාමාන්‍ය අධිකාරී යසරත් කමල්සිරි මහතා ඇතුළු කණ්ඩායමට සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුති පිරිනමනවා. හොඳයි අන්නේ විදිහට රුවගුණ වරුණ කියාගෙන එනකොට අපි අමතක කරන්න හොඳ නැහැ. මෙහි විපුල ඵල ප්‍රයෝජන ලබා ගන්නේ පාසලේ දියණිවරුන්. මොකද දුවේ හිතෙන්නේ? ඇත්තෙන්ම පාසල් සිසුවියන් වන අප තුළ දැනුම විනෝදයෙන් තෘප්තිමත් කිරීම සඳහා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳ සිරිස මාධ්‍යචාරණයට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දින අප සංනිවේදනය කියන්නේ කුමක්ද? සංනිවේදනය නිසි ප්‍රයෝජන ලබා ගන්නේ කෙසේද? නායකයෙක් වශයෙන් සමාජයේ කැපී පෙනෙන්නේ කෙසේද යන වගේ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත්තා. ඒ පිළිබඳව අපිට ගොඩක්ම සතුටුයි. සිරස අපේ හදවත බඳුය. ඇත්තරම සිරස විශිෂ්ට නාලිකාවකි. හොඳයි ඉතින් මෙන්න මේ වාගේ බොහෝ දේවල් එක්ක අපි ඊළඟ වැඩසටහනෙන් ඊළඟ නායකත්ව වැඩමුළුවෙන් හමු වනතුරු සමුගන්නවා මම නිවුස් ෆස්ට් වෙනුවෙන් ප්‍රදීප් ජයසේකර වත්තේගම සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය ප්‍රධාන ශාලාවේ සිට. දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් සේවය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම කර්මාන්ත ශාලාව පිහිටා තිබෙන්නේ දකුණු කොරියාවේ තේගුනුවර කේන්සං නගරයේදී. රෙජිෆෝම් ආශ්‍රිත නිෂ්පාදන සකස් කරන මෙම කර්මාන්ත ශාලාවේ එලිමහන් ගබඩාවක හටගත් ගින්න කර්මාන්ත ශාලාව දෙසට පැතිර ගියා. පැය කිහිපයකින් ගින්න නිවා දමා ඇති අතර කිසිදු සේවකයෙකුට හානියක් සිදුව නැහැ. ක්‍රීඩා පුවත් සංචාරක පාකිස්තාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තුන්වැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය අද උදෑසන ආරම්භ වුණා. පළමුවෙනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා විවේකයේ සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 85ක්.